නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරිහතෝ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේට මාගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු. පින්වතුනි, අපි දහම් නිකේතන විහාරස්ථානයේ මගින් මේ සිදු කරන ලබන ධර්ම දේශනා මාලාව ධර්ම සාකච්ඡා මාලාවේ අදත් එක් පියවරකටයි ඔබ සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි පසුගිය දවසේ සාකච්ඡා කළේ දහමින් උපවත් වෙන පෞල් ජීවිතය පිළිබඳව. මේක අහපුවා හිටිය. සමහර අය කතා කරලා කිව්වා, හාමුදුරුවනේ අපිට ඔය කලින් දැනගන්න ලැබුණා නම් අපිට කොච්චර හොඳින් ජීවත් වෙන්න තිබුණාද කියලා. දැන් මේකෙන් යමක් අපට තේරුම් ගන්න තියෙනවා. ඒ කුමක්ද? නිහඬව නැත්තම් නොකිය කියන්නේ පෞල් ජීවිත අතර ප්‍රශ්න තිබුණයි කියන එක. ප්‍රශ්න නැත්තේ කාගේද? හැමෝටම ප්‍රශ්න නැත්තම් ජීවිතේකුත් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නවලට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක. බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව හරි වැටහීමක්, හරි අවබෝධයක් නැහැ. ප්‍රශ්නවලට අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඒ නිසා ප්‍රශ්න අවුල් කරගෙන අර මං එදා කිව්වා වගේ අන්තෝ ජටා බහි ජටා කියන தත්ත්වයටපත් වෙලා. කනගාටුයි එහෙම විච් එක ගැන. කොහොම වුණත් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ කතා කළ යුතු මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි දෙමව්පියෝ සහ දරුවෝ අතරේ ඇතිවිය යුතු සම්බන්ධතාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙන කාරණා පිළිබඳව. මේකත් වැදගත්. මොකද යුග ජීවිතයේ පෞල් ජීවිතයේ ආදරයේ සංකේතය තමයි දරුවෝ. ඇතුවත් බැරි නැතුවත් බැරි පිරිසක් නේ දරුවෝ. ඒක තමයි ලෝකේ හැටි. දරුවෝ ඉන්නකොට සමහර අය හිතනවා මේ මොන කරදරයක්ද කියලා. දරුවෝ නැති අය අනුන්ගේ දරුවෝ දිහා දරු සම්පත් දිහා බලලා හූල්ලනවා. මේක තමයි ලෝකේ යථාර්ථය. කොහොම වුණත් දරුවන් සහ දෙමව්පියෝ නැත්නම් දෙමව්පියෝ සහ දරුවන් අතරේ ඇතිවිය යුතු අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඔවුනොවුන්ගෙන් ඉටුවෙන්න ඕන යුතුයකම් ප්‍රවාහය කුමක්දයි අපි දැනගෙන තියෙන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවවාදයේ තුලින් අපි දැනගෙන හිටියොත් අපිට ඒක වටිනවා. ඒ නිසා තමයි අද මම කල්පනා කළේ දෙමව්පියෝ සහ දරුවන් අතරේ පවතින තෝනි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ යුතුයකම් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව ඔබට කෙටි හැඳින්වීමක් කරලා දෙන්න. හොඳයි. බොහෝම සංසුම් මනසින් යුක්තව මේ කියන දෙයට සවන් යොමු කරන්න. ඔබ මව් කෙනෙක්, පිය කෙනෙක්. ලෝකයේ ලෞකික සම්පත් අතරින් ලබන්නට පුළුවන් ඉහළම තනතුර ඔබ ලබලා තියෙනවා. ඉහළම තනතුර. මං එහෙම කිව්වේ
අපි ඉගෙන ගන්න කාලේ සංස්කෘත ඉගෙන ගන්නකොට ওই සංස්කෘත සාහිත්‍යයේ තියෙනවා බොහොම ලස්සන පොතක් රඝුවංශය කියලා. ඒ රඝු රාජ පරම්පරාවේ වංශ කතාව. මේ රඝු කියන රජුරවන්ට දරුවෝ නැහැ. හැබැයි රජුරු ඔබ එතකොට හිතන්නකෝ රජ කෙනෙක් මොනවද අඩුවක් තියෙනවා ධාරක සම්පත්තිය. එතකොට මේ ධාරක සම්පත්තිය නැති රජුරු හැමදාම කල්පනා කරනවා මට මොන සම්පත් තිබුණත් ඒ කියන්නේ මට කරන්න බැරි දෙයක් නැහැනේ. මම රටේ රජුරුනේ. ඒ මොන දේ තිබුණත් මට ලොකු අඩුවක්. දරුවෙක් නෑ. ඒ පොතේ තියෙනවා උදේට කිරි වීදුරුවක් බොනවා රජුරු. මේ කිරි වීදුරුව ගෙනල්ලා රජතුමාට පිළිගන්නපුවා මේක රජුරු අතේ තියාගෙන මේක රස්නේ. අතේ තියාගෙන රජුරුව කල්පනා කරනවා. මොනවද කල්පනා කරන්නේ? තමන්ගේ හිස් තැන. හිඩසක් තියෙනවා තමන්ගේ ජීවිතේ. රජුරවන්ට තමන්ගේ අනාගතය පේනවා. මේක බාර දෙන්න කෙනෙක් නැහැ. මගේ පරපුර ගෙනියන්න කෙනෙක් නැහැ. රාජ පරම්පරාව රඝුවංශය මෙතනින් ඉවරයි. මේක හිතනකොට රජුරවන්ට මේ පපුවේ ඇතුලෙන් ලොකු දාහයක් එනවා. අර අපි යමක් කල්පනා කළා ලය සැහැල්ලු කරගන්න හදනවනේ. මහා හුස්මක් පිට කරලා. රජුරුත් මේ විදිහට වරින් වර හුස්ම පිට කරනවා. ඒ පොතේ තියෙනවා අර නිවිච්ච කිරි වීදුරුව මේ පිට කරන හුස්මට රත් වෙනවයි කියලා. ඒක අතිශෝක්තියක් වෙන්න පුළුවන් ඔබ හිතයි. නමුත් මේ කියලා තියෙන කතන්දරේ ඔබ නිකන් හිතන්න. මම මේ කිව්වේ දරුවෝ පිළිබඳව. දරුවෝ පිළිබඳව. දැන් චුට්ටක් ඔබ සුද්ධෝදන රජුරුව ගැන අවධානය යොමු කරන්නට කියලා මම මතක් කරනවා. මම මේ කතා කරන්නේ ධාරක සම්පත්තිය පිළිබඳව. සුද්ධෝදන රජුරුව ඔබ අහලා තියෙනවනේ. තථාගතයන් වහන්සේගේ නැත්තම් සිද්ධාර්ථ කුමාරයාගේ පියමහ රජුරුව. තවත් විදිහකින් කියනවා නම් අපේ බුදු පියාණන් වහන්සේගේ පියමහ රජුරුව. එතුමා තමන්ගේ පුත්‍ර රත්නේ සිද්ධාර්ථ කුමාරයා පිළිබඳව කල්පනා කළ අපමණ සතුටටපත් වුණා. හේතුව තමන්ගේ රාජ්‍ය පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යන්නට මට දැන් දරුවෙක් ඉන්නවා. හැබැයි අනාවැකියකුත් තියෙනවා. ගිහිගේ අතහැරලා ගියොත් කවදා හරි සම්බුද්ධත්වයටපත් වෙනවා. මේ නිසා රජතුමාට ඕනකම තිබුණා. ඔබ දන්නවා බුදු සිරිත කියවලා තියෙනවා. මොන උපක්‍රමයේ යොදලා හරි තමන්ගේ පුත්‍ර රත්නේ මේ ගිහි ජීවිතය තුළ රඳවා ගැනීමට. එතකොට ඔහු සක්විති රජ. ඒකත් අනාවැකියක්. මේ නිසා රජතුමා තමන්ගේ පුතා අවශ්‍ය කරන සෑම දෙයක්ම දුන්නා. ලෞකික වශයෙන් කාමභෝගී ජීවිත ගත කරන්න උපරිමය. ඔබ දන්නවනේ මාලිගා 3ක් තිබුණා. රම්ම්‍ය, සුරම්‍ය, සුභ. මාලිගා 3ක් තිබුණා. දැන් මේ මෙච්චර සැප සම්පත් තියෙද්දි එතුමා ගිහිගේ අතහැරලා ගියානේ. බුද්ධත්වය අවබෝධ කරගත්තානේ. ඊට පස්සේ ඒ ගිහිගේ අතහැරලා ගිය වෙලාවේදී රජතුමාට මේක ආරංචි වෙනවා.
අපේ රජතුමා හිත හදාගන්න උත්සාහ කළා කොහොම හරි. කවුරු ගැන හිතලාද? මුණුබුරා. රාහුල. කමක් නැහැ. මට මුණුබුරෙක් හරි ඉන්නවා. පරම්පරාව ගෙනියන්න. බුද්ධත්වයේ අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේ කිඹුල්වතට වැඩම කළානේ. අර කාලුදායේ මහරහතන් වහන්සේගේ ආරාධනාවයි. කාලුදායේ ඇමතියනේ. පස්සේ මහණ වුණානේ. රහත් වුණානේ. බුදුහාමුදුරන්ට ආරාධනා කළානේ. කිඹුල්වත් පිළිබඳව ලස්සන වර්ණාවක් පුර වර්ණාවක් එහෙම කළා. ගෞතමයන් වහන්සේ කිඹුල්වතට වඩින්න මේ කාලේ බුදුහාමුදුරුවෝ ආරාධනාව බාර අරගෙන කිඹුල්වතට වැඩියනේ. යසෝදරාව තථාගතයන් වහන්සේ පාරමී ධර්ම පුරන්න ආරම්භ කරපු දවස් ඉඳන් ඒ කියන්නේ දීපංකර පාදමූලේ ඉඳන් මම ඔබ වහන්සේගේ ධෛර්යය දෙමින් ඔබ වහන්සේ සමග ලෞතුරා බුදු පදවිය දක්වාම ගමන් කරන්නට මට අවසර. ඒ ප්‍රාර්ථනා කරපු පෙන්බර බිරිඳක් යසෝදරාව. අර මාලිගාවේ උඩ ඉඳගෙන පාර දිහා බලන් ඉන්නකොට දැක්ක බුදුහාමුදුරුවෝ වඩිනවා. පුතාව කැඳවලා අවුරුදු 7කට පස්සේ පුතාට කියන පුතේ තරු පිරිවරාගෙන ඉන්න පූර්ණ චන්ද්‍රයා වගේ අර වැඩම කරන්නේ කාසාය වත්‍රයෙන් බැබලි බැබලි ඔබේ පියා යන්න ගිහිල්ලා පියාගෙන් දායාද ඉල්ලගෙන ඉන්න. පුතා දුවගෙන ගියා. බුදුරජාණන් වහන්සේගෙන් දායාද ඉල්ලන්න. නිහඬව බුදුරජාණන් වහන්සේ දරුවා අරගෙන විහාරස්ථානයට ගිහිල්ලා මහාන කළා. රජුරවන්ට මේක ආරංචි වුණා. සුද්ධෝදන රජුරවන්ට. අපිස්සෙක් වගේ. තමන්ගේ බලාපොරොත්තු ඉවරයි. රාජ්‍යයේ අර මහා මාලිගාවල් ඔක්කොම කඩා වැටිලා සීන මාලිගාව. දුවගෙන ගිය බුදුහාමුදුර ළඟට. ගිහලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ පුත්ත පේමං භන්තේ චවින් චිත්වා මන් සංචින්දති. මන් සංචිත්වා නහාරුං චින්දති. නහාරුං චිත්වා අට්ඨින් චින්දති. අට්ඨින් චිත්වා අට්ඨි මිඤ්ඤං ආහච්ච තිට්ඨති. ඒක බුදුහාමුදුරුවෝ නොදන්න දෙයක් නෙවෙයි. උන්වහන්සේ දන්නවා. රාට සුද්ධෝදන රජතුමාගේ හිත තුල තිබිච්ච ආවේගයේ එතුමා පිට කරනවා බුදුහාමුදුරුවනේ දරු සෙනෙහස. දාරක සෙනෙහස. මෙන්න මේ විදිහයි. සම් මස් නහර ඇට පසාරු කරගෙන ඇට මිදුළු ඇස් අට්ටි මිඤ්ඤං ආහච්ච තිට්ඨති. කා වැදිලා තියෙනවා. ඇට මිදුළු ඇස්. දරු සෙනෙහස. අම්මලා දන්නවා. පියවරු දන්නවා. ඒ නිසා තමයි තමන්ගේ ජීවිතේ පැත්තක තියලා තමන්ගේ දරුවාගේ ජීවිත රකින්න දෙමව්පිය උත්සාහ කරන්නේ. ඒක පින්නතුණි මනුෂ්‍යයන්ට පමණක් ආවේනික ධර්මතාවයක් නෙමෙයි ධාරක සෙනෙහස කියන එක. දියුණු කරන්නට තරම් මනසක් නැති වුණත් තිරිසන් ලෝකයේ අරගෙන බලන්න. තිරිසන් සතුන් තමන්ගේ දරු පැටිය රකින්ට
දරන උත්සාහයේ දරු පැටියට තියෙන ආදරයේ ලිංගතුකම සෙනෙහස කතාවක් තියෙනවා. ඇතින්නකට පැටියෙක් හම්බුනාම රැළේ ඉන්න සියලුම ඇතින්නන්ට කිරේරෙනවා ඒක. දාරක සෙනෙහස. මාදුට හොඳ දර්ශනයක් තිබ්බා. අනුරාධපුරේ ඉගෙන ගන්න කාලේ අපි උදේ දේශනවලට ශාලාවට එනකොට ඇහෙනවා වැඳිරියක් කෑ ගහනවා. කෑ ගහනවා. දේශනේ ළඟ ලොකු මාර්ගයක් තිබුණා. මේ මාර්ගයේ ඉඳගෙන බලපුවාම මේ සතා වැඳිරියේ පුංචි පැටවේ තුරුල් කරගෙන ඉන්නවා. වැඳිරි කෑ ගහනවා. අපි හිතුවා මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා. අපි වැඩ කටයුතු ගියා. දවසේම මේ සතා අර පැටියා තුරුල් කරගෙන කෑ ගහනවා. බලපුවාම වෙලා තියෙන්නේ මොකද්ද? ඒ වඳුරු පැටියෙක්. වඳුරු පැටි මේ වඳුරු පැටියව ඝාතනය කරලා මරලා. ඒ වඳුරන්ගේ සිරිතක්ලු ඒක. තමන්ගේ රැළට රැහේට අභියෝගයක් කරන්නට තවත් කෙනෙක් උත්පත්තිය වුණොත් ඒ රැහේ ප්‍රධාන වඳුර කරන්නේ ඒ අභියෝගයේ ලත්තනම ලොප් කරලා දාන එක. අර වඳුරු පැටියටත් අවාසනාවන්ත ඊරණම සිද්ධ වුණා. අර අම්මා තමන්ගේ පුතා මේ ලෝකයට බිහි කළ මලමිනිය පපුවේ තියාගෙන කෑ ගහනවා. අඬනවා. කිසා ගෞතමීගේ කතන්දරේ බලන්න. මල දරුවා කරපින්නගෙන ගෙන්ගෙට යම්ම ගියේ දරු සෙනෙහස. මගේ දරුවා අසනීප වෙලා. දරුවා කතා කරන්නේ නැහැ. අනේ දරුවට බේත් ටිකක් දෙන්න. පිස්සියක් වගේ. මේක තමයි ලෝකයේ ඇත්ත. එසා අපි දෙමව්පිය හැටියට තේරුම් ගන්නට අපට සම්පතක්. අපි ඒ සම්පත නිසියාකාරව වර්ධනය කරගෙන මේ ලෝකයට යහපත් පුරවැසියෙක් දානය කරන්නේ කොහොමද කියන එක බුදුහාමුදුරුවෝ කොයි විදිහටද අපිට ඉගැන්වන්නේ. හොඳයි. අපි මේ දේශනාවේදී ආරම්භකම අවස්ථාවේදී කර්මයේ පිළිබඳව කතා කළා. ඔබට මතක ඇති. ඔබට ඒක සවන් දෙන්න බැරි වුණා නම් මං හිතනවා අපේ මුහුණු පොතේ දහම් නිකේතනේ මුලට යන්න. ඒවයි තාම තියෙනවා. කර්මානුකූලව දෙමව්පියන්ට මේ ධාරක සම්පතක් ලැබෙන්නේ කොහොමද කියන එක. එතකොට මේ අපට කර්මානුරූපව ලැබිච්ච දරුවා කෙබඳු වෙන්න පුළුවන්ද කියලා. හොඳයි, ඒ දරුවා අපට ලැබිච්ච අපි ඒ දරුවා පෝෂණය කරන ගමන් ඔබ දෙමව්පිය හැටියට හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නේ මගේ දරුවා යහපත් දරුවෙක්, යහපත් පුරවැසියෙක්, හොඳ පින්බර දරුවෙක් වේවා කියන ප්‍රාර්ථනා. ඔබ කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ ඔබේ දරුවා සමාජයේ අයහපත්, සමාජයට වින කරන, සමාජයට එපා කරවන දරුවෙක් වෙන්න කවදාවත් ඔබ හිතන්නේ නැහැ. ඔබ හේනිකින්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ.
සමහර විට එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන්නේ පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක්. ඔබේ නිවහන, ඔබේ වටපිටාව, දරුවා යන පාසල, දරුවා ආශ්‍රය කරන මිතුරු මිතුරියන්, දරුවා පරිශීලනය කරන පොතපත, දරුවා වැඩිපුර පාවිච්චි කරන අර නවීන උපකරණේ ටුක් ගාලා ගන්න. මේ සියල්ල ප්‍රතිරූපයක්. හොඳ පැත්තට නරක පැත්තට. අපි මේව කල්පනාවට ගන්න ඕනේ. හොඳයි අපි බලමු. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දෙමව්පිය හැටියට ඔබට මොනවාද කළ යුතුකම් දරුවන් වෙනුවෙන් කියලා කියන්නේ? පළවෙනි එක පාපානිවාරෙන්ති ඔබේ දරුවා පවෙන් වළක්ව ගන්න. පවෙන් වළක්ව ගන්න. ඊළඟට කල්යාණ නිවේසෙන්ති යහපතේ පිහිටවන්න. මම මේ දෙක එකක් හැටියට අරගෙන මේ දෙකම මොකද හොඳ නරක දෙකම එකක් වශයෙන් අරගෙන කතා කරන්න. මං ඉස්සෙල්ලා කිව්වා ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබේ දරුවා යහපත් පුරවැසියෙක් බවට පත් කරගන්න උණයි කියලා. එහෙමනම් ඔබ කළ යුතු දෙයක් තියෙනවා. දරුවව පවෙන් වළක්වගෙන ඔබේ දරුවා යහපතේ යොමු කරන්න. ඒ කියන්නේ හැමතිස්සෙම දරුවා පිළිබඳව අවධානයෙන් ඉන්න. හැබැයි මතක තියාගන්න. දරුවා පිළිබඳව ඔබ අවධානයෙන් හිටියට දරුවාගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔබ බලාගෙන හිටියට දරුවා ආදර්ශය ගන්න කෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. අම්මා තාත්තා. අම්මා තාත්තා. ඒ අම්මා තාත්තගෙන් තමයි මූලික අධ්‍යාපනය ලබන්නේ කවුද? ඔබේ ශිෂ්‍යයා ශිෂ්‍යාව දරුවා. දුව පුතා. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට විශේෂ නාමයක් ආරෝපණය කරනවා. මොකද්ද? ආහුනේය. පුබ්බාචාරිය. පුබ්බාචාරිය පූර්ව ආචාර්යවරු. අපි ප්‍රී ස්කූල් කියනවනේ. ඒතර බලන්න ඔබේ දරුවා දැන් යවනවා කින්ඩ යවනවා ප්‍රී ස්කූල් යවනවා. හැබැයි එතෙන්ට යවන්න කලින් ඔබේ දරුවාට අතපොත තිබ්බේ කවුද? ඔබ අම්මා තාත්තා. ඔබ දෙපළ තමයි ඒ දරුවාට හොඳ දේ මේකයි නරක දේ මේකයි කියලා උගන්වන්නේ. මතක තියාගන්න ඔබ උගන්වනා වගේම දරුවෝ ඔබ දිහා අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඔබේ ක්‍රියාකාරකම්, ඔබේ වචන, ඔබේ හැසිරීම. ඒ පුංචි මොලේට ඔබගේ ක්‍රියාකාරකම් වචන හැසිරීම ඇතුල් වෙලා ඒවා සටහන් වුණාට පස්සේ ඒවා අයින් කරන්න අමාරුයි. එක නිදර්ශනයක් මම ඔබට මතක් කරන්නම්. ලංකාවේ අපි ඉන්න කාලේ බොහොම ඉස්සර පෙර පාසලේ ගුරුවරු ගුරුවරීන්ට සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒකට සැලකිය යුතු පිරිසක් සහභාගී වුණා. පෙර පාසල් ගුරුවරිය තමයි හුඟක් හිටියේ. ඒගොල්ලන්ගේ අත්දැකීම් එක එක්කෙනා හුවමාරු කරගත්තා. ගුරු මහත්මියක්, පෙර පාසල් ගුරුතුමියක්
බොහොම හොඳ කතාවක් කිව්වා. යා දවසක් දරුවන්ට පෙරහුරුවක් දීලා තියෙනවා. කෑම මේසක කෑම කන හැටි. යා කෑම මේසේ ලෑස්ති කළා. පිඟන් කෝප්ප තියලා අත හොදන්න ඒවා තියලා අත පිහින්ද ටිෂුස් හරි මොනවා හරි තියලා ඔක්කොම කළා දරුවන්ට එකින් එක ඉගැන්වුවා කරන හැටි. මෙහිමයි කරන්න ඕනේ. හරි දැන් ඕගොල්ලෝ කෑම කන්න. ඉතින් අමාරුවෙන් සමහර ළමයි දාන පොඩි උන්නේ. ඉතින් කෑම කාලා අත හොදන්න තියෙන තැන් වලින් අත හොදලා අත පිහින්ද කියපේ වෙන් අත පිහිලා එක දරුවෙක් අත හොදලා දුවලා ගියා. මේ ගුරුතුමිය බලන් හිටියලු කොහෙද මේ පුතා දුවන්නේ? දොර රෙද්ද ළඟට. දුවලා දොර රෙද්දෙන් අත පිහිනවා. ගුරුතුමිය පස්සේ මේ දරුවගෙන් අහලා තියෙනවා ඇයි පුතා ඔයා අර දොර රෙද්දෙන් අත පිස්සේ? උත්තරය ඔබ දන්නවනේ. ටීචර් අපේ අබ්බා හැමදාම අත පිහින්නේ දොර රෙද්දෙන්. අන්න බලන්න මම ඔබට මුලින් කිව්වා. ඔබේ ක්‍රියාකාරකම්, ඔබේ වචන, ඔබේ ඇවතුම් පැවතුම් මේ සියල්ල ඔබේ දරුවා පටිගත කරගන්නවා. රෙකෝඩ් කරගන්නවා. දැන් මේ බණ රෙකෝඩ් කරනවා වගේ මනසි. පස්සේ ඔහු ඒවා ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. මේ වචනේ කිව්වට පස්සේ අර ගුරුතුමිය ඔය බණ වලට යනකොට ඉස්සර ගෙවල් වලට ගිහිල්ලා මං හොඳට බලනවා දොර රෙදි දිහා. සමහර ඇත්ත. කතන්දරේ බොරු නෙවී ඇත්ත. කුස්සියේ පැත්තට එහෙම යන්න දාලා තියෙන දොර රෙද්දේ එක කෙරෝලක් තියෙන කළු පාට වෙලා. ඒ වැඩි. අර ක්‍රියාවට නංගපු වැඩි. දැන් හිතන්නකෝ. අපි මේක වැඩිපුර හිතන්නේ නැතුව කරන වැඩක්. පුරුද්දට කරන වැඩක්. නමුත් ඒක අනුගමනය කරන්න, අනුකරණය කරන්න තවත් පිරිසක් සූදානම්ව සිටිනවා කියන එක අපට අමතක වුණා. එනිසා දෙමව්පියෝ සැලකිලිමත් වෙන්න. මං මේ දරුවන්ට නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ ඔබට අම්මා තාත්තා හැටියට. ඊළඟට ඔබ කතා කරන වචන ප්‍රියමනාප වචන නම් දරුවෝ පුරුදු වෙනවා. ඔබ කතා කරන වචන අමිහිරි වචන නම් නරක වචන නම් සිංහල භාෂාවෙන් කියනවා කුණුහරුප නම් අමනාප වෙන්න එපා. ඒ වචනේ මම පාවිච්චි කළාට තේරෙන්න ඕන නිසා මම මේ කියන්නේ. සමහර අම්මලා තාත්තලා ඕනෝන්ට එහෙම කතා කරනවා. ගෞරවයක් නැහැ. මේ මගේ බිරිඳ, මේ මගේ ස්වාමියා කියලා ගෞරවයක් නැහැ. මං එදා පෞල් ජීවිතය පිළිබඳව කතා කරනකොට ඔබට කිව්වා සම්මානනාය අනවමානනාය. බිරිඳට කරන්න ඕනේ දේ සම්මානනාය අනවමානනාය. නමුත් ස්වාමියෙක් තුල තමන්ගේ බිරිඳ පිළිබඳව ඒ බුදු හැඟීමක් නැහැ. කතා කරන්න හැටි. අමතක කරන්න එපා. අහගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒ කවුරුත් නෙමෙයි ඔබේ දරුවා. ඔහු පුරුදු වෙනවා. ඇය පුරුදු වෙනවා මේවා. පාසලට ගිහින් කතා කරනවා. යාළුවෝ මිත්‍රයෝ එක්ක වචන කතා කරනවා. ඔබේ ආකල්ප, ඔබේ ඇවතුම් පැවතුම්
දරුවෝ බලාගෙන ඉන්නවා. අම්මට සලකන්නේ කොහොමද? තාත්තා කොහොමද සලකන්නේ? අම්මා තාත්තට කොහොමද සලකන්නේ? තාත්තා අම්මට කොහොමද සලකන්නේ? මේවත් එක්කේ දරුවෝ වැඩෙන්නේ අන්න ප්‍රතිරූපය. ඒ නිවහනේ තියෙන පරිසරය. ඒකට හුරු වෙනවා දරුවෝ. අම්මා තාත්තට සලකන්නේ නැත්තම් තාත්තත් අම්මට සලකන්නේ නැත්තම් දෙන්න දෙමාල්ලෝ කතා කරන්නේ නැත්තම් විරසක වෙලා නම් දෙපැත්තට වෙලා නම් එකම ගෙදර දරුවන්ගෙන් කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ විවාහ ප්‍රාප්ත වුණාට පස්සේ තමන්ගේ බිරිඳට තමන්ගේ ස්වාමියාට මෙහෙම කරයි කියලා. කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. ඒවා උගන්වන්නට දරුවන්ට. උගන්වන්නට නම් තමන් ක්‍රියාවෙන් ඒවා පෙන්වන්නට ඕනේ. අවවාදයට වැඩිය ආදර්ශී උතුම් කියලා කියන්නේ අන්න ඒකයි. ඊළඟට හොඳ නරක දරුවන්ට කියලා දෙන එක දෙමව්පියන්ගේ වගකීම. පාසලට දහම් පාසල තේ යවුවයි කියලා ඒවා වෙනස් වෙන්නේ. හේතුව මොකද පාසලේ හෝ දහම් පාසලේ දරුවා ගත කරන්නේ සීමිත පැය කීපයක්. වැඩිපුරම ඒ දරුවා ගත කරන්නේ දෙමව්පිය තමන්ගේ ගෙදර පරිසරය තුල. ඒ නිසා මේ පාසලේ හෝ දහම් පාසලේ ගත කරන කාලයට වඩා මේ ගත කරන කාලේ වැඩි, මෙතනින් උකහා ගන්න දේ වැඩි. ඒත් සමහර අය කියනවා මේක ඉස්කෝලේට දාලා මේ ළමයා දහම් පාසලට දාලා හදාගන්න බැරි වුණානේ. දහම් පාසලේ වැරද්දවත් පාසලේ වැරද්දවත් නෙවෙයි ඔබගේ වැරද්ද. ඒ වගකීම ඔබ බාර ගන්න ඕනේ. ඇයි? බුදුරජාණන් වහන්සේ ඉගන්නේ පාපානිවාරෙන්ති කල්යාණි නිවෙසින්ති පවෙන් වළක්වලා හොඳ දේ දරුවට පුරුදු කරන්න. යහපත් දේ, හොඳ දේ, හොඳ හැසිරීම, හොඳ චර්යා රටාව, හොඳ ගුණධර්ම, හොඳ වචන. අපේ දහම් පාසලේ ඉන්න දරුවෝ කොච්චර වටිනවද? හැම දහම් පාසල වල දරුවෝ එහෙමයි. ආඩම්බරයි. ඒ දරුවෝ ගැන අපිට ආඩම්බර වෙන්නේ දෙමව්පියෝ ඒ දරුවන් ඒ විදිහට හදලා තියෙන නිසා. ඊළඟට තුන්වෙනි කාරණය සිප්පන් සික්ඛාපෙන්ති. ඔන්න මට කතා කරන්න ඕනේ තව වැදගත් තැනක්. සිප්පන් සික්ඛාපෙන්ති. දැන් බලන්න බුදුහාමුදුරුවෝ අධ්‍යාපනයේ දැන් මේ පළවෙනි තැනටද දෙවෙනි තැනටද කීවෙනි තැනට තුන්වෙනි තැනට? අද අධ්‍යාපනයේ මුල සාර ධර්ම බිඳුව අද වෙලා තින්නේ. ඒක ඔබේ වගකීම. අපි දරුවට උගන්වන්න ඕනේ. දරුවාට ශිල්ප ශාස්ත්‍ර දෙන්න ඕනේ. ටියුෂන් යවන්න ඕනේ. එක එක දේවල් වලට යවන්න ඕනේ. ඒක හොඳයි. බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ කියලා මංගල සූත්‍රය අපි කතා කළා පහුගිය කාලේ. බාහු සත්‍ය හොඳට ඉගෙන ගන්න, බහුශෘත වෙන්න. knowledge. සිප්පංච ස්කිල්. ඒවා තියෙන්න ඕනේ. ඊළඟට විනයෝච සුසික්ඛිතෝ අන්න විනයානුකූල ශික්ෂණයක්. විනයානුකූල ශික්ෂණය. අධ්‍යාපනයෙන් අපට ලැබෙනවා ඒක. හැබැයි බුදුහාමුදුරුවෝ ඇයි මේ අධ්‍යාපනයේ අංක 3ට දාලා සාරධර්ම මුලට තිම්පේ කියලා ඔබ හිතන්න. දරුවෙක් කොයිතරම් බුද්ධිමත් කළත් මොනතරම් උගතෙක් කළත් මොනතරම් උපාධි පට්ටම් තානාන්තර ලබා ගත්තත් ඒ දරුවා තුල තියෙන්න ඕනේ මූලික ශික්ෂණය මානසිකත්වය. ඒ ටික නැත්තම්
මොකක්ද ඇති වැඩි? අම්මට තාත්තට සලකන්න දන්නේ නැත්තම්, වැඩිහිටියන්ට ගරු කරන්න ඉගෙනගෙන නැත්තම්, ආගම දහමක් නැත්තම් ඔබ සමහර වෙලාවට කල්පනා කරයි මොකටද ආගම? අපේ සමහර ළමයින්ගෙන් ඇහුවත් what is your religion කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අපි බෞද්ධ කියලාවත් දන්නේ නැහැ. Do you have any religion? Do you believe? එකක් දන්නේ නැහැ. දෙමව්පියන්ගේ වගකීම අපේ නෙවෙයි. ඔය ඇත්තන්ගෙන් අතපොත ලබාගෙන තමයි අපි ළඟට එන්නේ. ඒ නිසා දෙමව්පියන්ගේ වගකීම අපේ සාර ධර්ම, අපේ ආගම පිළිබඳව අපේ දරුවන්ට කියලා දෙන්න. සමහර දරුවෝ ඉන්නවා බුදුහාඳුරෝ කියන්නේ කවුද කියලා අපහම දන්නේ නැහැ. බුදුහාඳුරෝ. ඒ වුණාට ගායකයෙක් ගැන, ගායිකාවක් ගැන, සුපර්ස්ටාර් කෙනෙක් ගැන කොහොන තරම්. අපේ ආගමේ ශාස්ත්‍රූරයා ගැන දන්නේ නැහැ. ඒව උගන්වන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒවයි වටිනාකමක් නැහැ. ඒවයි වටිනාකමක් නැහැ. අරවයි වටිනාකමක් තියෙනවා. හැබැයි පස්සෙන් පව එම දෙමව්පියොම පසුතැවිලි වෙනවා අනේ අපට වෙච්ච වැඩේ. අපිට මොකද වුනේ? එහෙම වෙන්න හේතුව අන්න අර ටික. ආගම දහම දරුවට කියලා දුන්නේ නැති එක. මම මේ කියන කාරණා දෙමව්පිය වශයෙන් ඔබ හොඳට හිතන්න. කල්පනාවට ගන්නට හිතට අරගෙන දරුවා වෙනුවෙන් ඉටුවෙන්න උණු යුතුයකම් ටික කාරණා තුනක් දැන් මම මතක් කළා. පාපානි වාරෙන්ති, කල්යාණේ නිවේසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති. ඊළඟට හතරවෙනි කාරණේ. දැන් මේ දරුවා හොඳට ඉගෙන ගත්තට පස්සේ හොඳ රැකියාවක් කරනවා. ඊළඟට ඔබේ යුතුයකම දරුවට පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. පතිරූපේන. දැන් පතිරූප දේශවාසුචි කියවනේ පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. සුදුසු තැනකින් සුදුසු ආකාරයෙන් ගැලපෙන විවාහයක් කරලා දෙන එක තමයි සංයෝජෙන්ති කියලා කිව්වේ. ඒක අම්මා තාත්තගේ වගකීම. හැබැයි ඉතින් අද හැම අම්මෙකුටම තාත්තෙකුටම භාග්‍ය තියනවාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. නිසි වයසටපත් වුණාට පස්සේ දරුවෝ හිතනවා මට ඕන දෙයක් කරන්න පුළුවන්. I can do whatever I want. Who cares my parents? ඒ தත්ත්වයට සමහර දරුවෝ ඇවිල්ලා. බුදුහාමුදුරු ඉගැන්වි දහදුක් විඳලා තමන්ගේ දරුවෝ හදලා වඩලා පෝෂණය කළා දරුවන්ට උගන්වලා කරදඬු මහත් කරන්න දෙමව්පියන්ට පුළුවන්කමක් තිබෙනවා නම් දරුවන්ගේ වැදගත් අවස්ථාවේදී දෙමව්පියන්ට අයිතියක් තියෙනවා ඒ දරුවට ඒ කටයුතු ටික කරලා දෙන්න. දෙමව්පියන්ගේ කෙස් පැහුණි ඩෝරෙට නෙවෙයි. මේ සමාජෙත් එක්ක ඇසුරු තුරින් ඒ නිසා ඒ ඇත්ත ලබාගත් අත්දැකීම් පේනවා. මෙහෙම වුණොත් හොඳයි මේක හරි නෑ. ඒක තමයි පතිරූපේන ධාරේන. දැන් මේ ටික හොඳට හිතන්න. සුදුසු නම් ගැළපෙනවා නම් මේ දරුවට මේ පෞල් ජීවිතේ ගෙනියන්න පුළුවන් නම් එයා ස්වාමියාට සලකනවා නම් භාර්යාවට සලකනවා නම් මොනවා හරි දෙයනේ කියලා උයා පියා ගන්න පුළුවන් නම් තේ කෝප්පයක් හදන්න පුළුවන් නම් ගෙදර දොරේ වැඩ ටික කරගන්න පුළුවන් නම් සුද්ධ පවිත්‍ර කරගන්න පුළුවන් නම් ඇඳුම් ටික හොද ගන්න පුළුවන් නම් වේල ගන්න පුළුවන් නම් මැද ගන්න පුළුවන් නම් ඒවනේ මේ පතිරූපේන කියලා කියන්නේ. සල්ලි භාගේ නෙවෙයිනේ. යාන වාහනේ නෙවෙයිනේ. ආසුස්සට හදාගත්ත ගේ නෙවෙයිනේ. තානාන්තරේ නෙවෙයිනේ. ඒවා මොනවා තිබුණත්
ඒවා පෞල් ජීවිතයට අදාළ නැහැ. පෞල් ජීවිතේ වෙනක් එක වෙනක්. සල්ලි ඕනේ සල්ලි නැත්තේ නෑ. ඕනාට වැඩිය. මේවා හොඳට හිතට ගන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සමයේ දායජ්ජ නීයාදෙන්ති. දායාදී කියලා එක. මේක පෞල් ජීවිතේ කතා කරන එකත්. සමයේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කර වචනේ සුදුසු කාලේ. දරුවාට සුදුසු කාලේ ලැබුණාම සුදුසුද කියලා බලන්න. දෙමව්පිය අමාරුවෙන් හම්බ කරගත්ත දෙයක් තියෙනවා. ගේ දොර තියෙන්න පුළුවන්, ඉඩකඩ යාන වාහන මොනවා හරි තියෙන්න පුළුවන්. දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා ඒක දෙමව්පියෝ දෙනවා නිර්ලෝභීව. හැබැයි බුදුහාමුදුරු කියනවා සමයේ සුදුසු කල නිසි කලට හොයලා බලලා මේ දරුවා සුදුසුද මේ දරුවා සුදුස්සෙක්ද මේක පරිභෝග කරන්න රැකගන්න වර්ධනය කරගන්න. දත්වාච බුද්ධවාච යථානුභාවං ලැබෙන දේ අනුභව කරමින් අනුන්ටත් උදව්පකාර කරමින් ඒ දේ සුරක්ෂිත කරගෙන තව වර්ධනය කරගන්න දරුවාට හැකියාව තියෙනවද? මේක තමයි බුද්ධාවාදී. බාණ්ඩ බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට මේ දෙමව්පියන්ගේ වගකීම් දේශනා කළා තියෙනවද කියලා. මේවා හොඳට හිතට ගන්න. හිතට ගන්න. වැරදිච්ච තැන් අපට කොතිකුත් තියෙනවා. නිවැරදි කරගන්න. නිවැරදි කරගෙන අපේ අනාගත පරපුර දරු පරපුර වෙනුවෙන් ඔබෙන් ඉටුවෙන්න ඕන යුතුයකම් ටික ශක්ති ප්‍රමාණෙන් ඉටු කරන්න. ඔබට සතුටු වෙන්න පුළුවන්. මම මව් කෙනෙක් හැටියට පියෙක් හැටියට මගේ යුතුයකම් ටික මම කළා. එච්චරයි. යුතුයකම් ඉටු කරන්න බලාපොරොත්තු වෙන්න එපාද? බලාපොරොත්තු වෙන්න බෑම කිසිම දෙයක්. නමුත් හදවතට එකඟව ඔබට පුළුවන් කමක් තියෙනවා නම් කියන්න මම මගේ යුතුයකම් ටික ඉටු කළා එච්චරයි. මට සතුටු වෙන්න පුළුවන්. එහෙනම් මේ කාරණා හොඳට හිතට අරගෙන අඩුපාඩු නිවැරදි කරගන්න ඔබගේම ආදරේ ප්‍රතිඵල දරු ඒ නිසි ආකාරයෙන් දරුවන්ට අවශ්‍ය කරන පන්නරේ පරිසරයේ සකස් කරලා දෙන්න ඒක ඔබේ වගකීම. ඒ විදිහට කටයුතු කරන්නට ඔබට තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.